සමනල අඩවියෙන් පැන නගින කළුගන් නදිය ගලා බසින රුවන්පුර මිටියාවත සබරගමු කඳුවලලු වලින් වට වී පවතී. වසර දසලක්ෂයකට එහා ප්ලයිස්ටෙසීන අවධියේදී ඒ මිටියාවත මඩවගුරු සහිත ජලාශයකි. පසුව රසායනික හා භෞතික විපර්යාසයන්ගේ බලපෑමෙන් කඳු ශිඛර කැඩී බිඳී ඒවායේ සුන්බුන් කලක් මුළුල්ලේ ගොඩ ගැසීමෙන් රුවන්පුර මිටියාවත බිහි වුණි. රුවන්පුරේ ඉපැරණි ඉතිහාසයේ එතකින් නිමා නොවේ. ශ්‍රේෂ්ඨ රාවණා නරපති යුගයේදී සප්ත මහා ගිරි රාජධානීන්ගෙන් චන්ද්‍රගිරි රාජධානියට මෙම ඓතිහාසික රුවන්පුර නගරය අයත්ව තිබුණි. වර්තමාන භූ විෂමතා ලක්ෂණ අනුවද මධ්‍යම කඳුකරයට අයත් වන රත්නපුර දිස්ත්‍රික්කය සුන්දර කඳු ශිඛර, දිය ඇලි, ගංගා ඇලදොල, වෘක්ෂලතා ආදී අනේක විද සුන්දරත්වයෙන් ආඩ්‍ය වූ ප්‍රදේශයකි. රුවන්පුරෙන් හමුවන අගනා මිනිකැට තුළින් සමස්ත ලෝකය පුරාම පතලවීමේ භාග්‍යද රුවන්පුරයට උදා විය. ඓතිහාසික පාරිශුද්ධ සමනල කඳු ශිඛරයෙන් ගලන්නා වූ සදහම් සිසිලෙන් නිතින හැවෙන රුවන්පුරය ඓතිහාසික ශ්‍රී සුමන සමන් දේවාලය හරහා අපේම සංස්කෘතියකටද උරුමකම් කියා ඇත. මෙවන් ඉපැරණි රුවන්පුරේ ඓතිහාසික ප්‍රෞಢත්වය ලොවට විදහා පෙන්වන ස්ථාන රසක් රුවන්පුරේ සතුව පවතී. ඉන් ප්‍රධාන තැනක් මිනිපුරයට මිනිරුවනක් බඳු වූ ඓතිහාසික සංකපාල ශ්‍රී රාජමහා විහාරස්ථානයට හිමි වේ. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් අටකලන් කෝරළේ තඹගමු පත්තුවේ පල්ලෙබැද්ද ග්‍රාමයේ පිහිටා තිබෙන මෙම ඓතිහාසික විහාරස්ථානය දුටුගැමුණු මහනරපති සමයේ සිට වර්තමානයේ දක්වා අනේක විද පූජෝපහාරයන් ලබන ශ්‍රී ලංකාවේ අතිශය සුපතල බෞද්ධ සිද්ධස්ථානයකි. මෙම ඓතිහාසික සිද්ධස්ථානයේ ඉපැරණි ඉතිහාසය අධ්‍යයනය කිරීම අපගේ මෙම චාරිකාවේ පරමාර්ථය විය. එබැවින් රිවිකිරණ මිහිතලයේ සිපගන්නා හිමිදිරි අරුණ හොදේ නැවුම් සිටිරි ගොන්නක් සිත්ති රඳවාගෙන උදෑසන 7ට පමණ අපේ රුවන්පුර නගරයෙන් පිටත් වුනෙමු. පුරා පැය 1හමාරක පමණ කාලයක් තිස්සේ ඉදිරියට ඇදුණු අප ගමන්ගත් රථය ක්‍රමයෙන් පැල්මඩුල්ල කහවත්ත මාදම්පේ ගොඩකිරගැනි ප්‍රදේශ පසු කරමින් ඓතිහාසික පල්ලෙබැද්ද ප්‍රදේශයේ සංකපාලනම් අතිශය සුන්දර වූ මනරම් වූ ඓතිහාසික ග්‍රාමයට ප්‍රවිෂ්ඨ විය. මාවත දෙපස පිහිටි උස්ස නැගුණු ගිරි ශිඛරයන් විටක අප තුළ චමත්කාර ජනක හැඟීමක්ද විටක අප තුළ කිසියම් ගුප්ත හැඟීමක්ද ජනිත කරලීමට සමත් විය. උදෑසන 8:30 පමණ වන විටත් දැඩි ලෙස එම ප්‍රදේශයට රිවි කිරණ පතිත වී තිබිණි. එම අපහසුතාවයෙන් අප බොහෝ විට මිදුණේ නිතරම පාහේ හමායන සිහිල් මදනන නිසා වෙනි. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඓතිහාසික ස්ථානයක. මේක පිහිටලා තියෙන්නේ අටකලන් කෝරළේ තඹගමු පත්තුවේ. ඒ තමයි අපේ ඓතිහාසික ශ්‍රී සංකපාල රාජමහා විහාරස්ථානය. දුටුගැමුණු මහරජතුමාගේ සමයේ සිට ඉතා වැදගත් වූ පෞරාණික ඉතිහාසයක් මේ අපේ විහාරස්ථානයේ තියෙනවා. ඉතින් මේ ඓතිහාසික විහාරස්ථානය තමයි මේ ඔබටම ඉදිරියට වෙන්නේ. අපි මේ විහාරස්ථානයට ගිහිල්ලාම ඒ ඓතිහාසික පිළිබඳව සාකච්ඡා කරමු. අප මේ ඇතුළු වී සිටින ඓතිහාසික සංකපාල රාජමහා විහාරස්ථානයේ ප්‍රවිෂ්ඨ මාර්ගයෙන් දුරාතීතයේ සිට කොතරම් රාජ මහා මාත්‍යාදීන් ගමන් කරන්නට ඇද්ද? මේ පුණ්‍ය භූමියෙන් හෙළේ පුබුදු කළ කොතරම් නරපතියන්ගේ පාද ස්පර්ශය ලබන්නට ඇද්ද?
අනේක විද පූජෝපහාරයන් ලබන්නට ඇද්ද. අප ඉදිරිෙහි ආඩම්බරයෙන් නැගී සිටින සංකපාල කඳු ශිඛරය මේ අතීත වර්තමාන සිදුවීම් සියල්ල නිසල්වන්ව බලා සිටිමින් අතීතය හා වර්තමානය අතර සබැඳියාව සසඳනවා විය හැක. සක්විඳීමේ ඉතා දක්ෂයෙක් බව. ඒ නිසා ඔහුගේ ජය සංකේ මේ අසල පර්වතයේ නිදන් කර ඇති බව පැවසෙනවා. ඒ ඉතිහාසයට අනුව ඒ නිසා සංකපාල යන නාමය මේ ග්‍රාමයට ව්‍යවහාර වෙනවා. එපමණක් නෙමෙයි මේ සංකපාල ග්‍රාමයේ පිහිටා තිබෙන මේ මන්රම් නීලවර්ණ කඳු වැටිය සංකපාල කඳු වැටිය ලෙසත් වර්තමානයේ හඳුන්වනවා. බුදුපුදට වතසුදුමල් රැගෙන විහාරයට පිවිස්සෙන ඕනෑම අයෙකුට නෙත කැට්නා තවත් සුන්දර ස්ථාන රැසකින් බෝධිමළුව රන්වැට ශෛලමය සඳකඩ පහන අභිනවයෙන් නිමවන ලද රන්නාලේපිත බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කර ඇති බුද්ධ මන්දිරය ආදිය ඉන් කීපයකි. ඓතිහාසික විහාරස්ථාන ඉතිහාසය අපිට යුග තුනකට බෙදන්න පුළුවන්. ඉතින් පළමුවෙන් ක්‍රිස්තුපූර්ව මුල් යුගය. ඊට පස්සේ මහනුවර යුගයේදී නූතන යුගයේදී මේ විහාරස්ථානයේ දියුණුවෙන් දියුණුවටපත් වුණා. ඒ නිසායි වර්තමානයේදී මේ අපේ විහාරස්ථානයේ මේ ආකාරයෙන් වැඩිදුනේ. ඉතින් ක්‍රිස්තුපූර්ව මුල් යුගයේදී අපේ බුදුගමන රත්තුමා ක්‍රිස්තදේව යෝධයා තමන්ගේ යුද්ධයේදී කරපු මෙහෙය නිසාමයි මේ පල්ලෙබැදි ගම්වරය ඔහුට දුන්නේ. ඒ අනුව තමයි මේ පන්සල ඉදිරියේ. එහිදී ක්‍රිස්තදේව යෝධයා තමන්ගේ සෙල්පතියුත් සමග මේ අවට ගම්මානේ පදිංචි වුණා කියලා අපි ඉතිහාස ශාස්ත්‍රයේ සඳහන් වෙනවා.
ඒ සමගම අසල පිහිටි විසිතුරු මසුන් සහිත පොකුණ මෙන්ම නිදහසේ ඔබම ඔබ සැරිසරන රිලව් රංචුද මෙහි පැමිණෙන ඕනෑම අයෙකුගේ නෙත්සිත් පැහැර ගැනීමට සමත් වන අතිශය නැවුම් චමත්කාර ජනක දසුනක් වන නොඅනුමානය. දුටුගැමුණු කුමරුවාට සේනා සංවිධානයේ යෙදුණු පියා එනම් කාවන්තිස්ස රජතුමා විශේෂයෙන්ම තම හමුදාවට දසමහායෝධයන් සෙවීමට උනන්දු විය. මෙම දසමහායෝධයන් අතර ඒ ප්‍රදේශවලින් රජුට ආරංචි අනුව සොයාගොත් පරීක්ෂා කර බලා තෝරාගනු ලැබීය. රුහුණු රට සිතුල්පව් විහාරය අසල ගොඩිගමුව නැමැති ගමේ උත්පල නම් ගම්පතියාගේ පුතෙක් විය. මොහු නමින් පුස්සදේව නම් විය. මෙකල විවාහාරයේ පවතින අන්දමට මොහු උපන් ගම මාලිගාවිලයයිද කියවේ. මොහු දුන්නෙහි විදීමේ හා සක්නිවීමේ අතිදක්ෂයෙක් විය. දකුණු ඉන්දියානු පරු සතර වුවදුරවලින් ශ්‍රී ලංකාව මුදවා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් ලදුණු අපරාජ්‍ය දුටුගැමුණු මහරජතුමාගේ දසමහායෝධයන් අතර පුස්සදේවයෝධයාට අද්විතීය ස්ථානයක් හිමි විය. කන් බිහිරි කරවන තරම් සක්හඬ පැවැත්වීමටත් විදුලි එළියෙන් අස්ලම විදීමට තරම් දක්ෂ දණ්ඩුදත්තයක් තිබූ පුස්සදේව එකල උන්මාද පුස්සදේව යන නමින්ද ප්‍රසිද්ධව සිටියේය. පරසතුරන්ගෙන් මව්බිම හා බුදුසසුන රැකගත් දුටුගැමුණු නරේන්ද්‍රයානෝ රට මුදා ගැනීමට මහෝපකාරී වූ දසමහායෝධයන්ට ත්‍යාග හා ගම්මර ප්‍රදානය කරහ. එවිට පුස්සදේවට ලැබුණේ පල්ලේ වැද්ද ගම්මරයයි. මේ කල අක්කර 12000ක් පමණයි ඉතිහාසයේ සඳහන් වේ. පසුව මෙම පුස්සදේව සෙන්පතිදානෝ තම ග්‍රාමය තුළ රමණීය වනසෙනසුනක් ඉදි කළේය. ඉන්පසු දුටුගැමුණු නරපතිදානන්ගෙන්ලත් අවසරය මත මොහු තමා විසින්ම ඉදි කරන ලද රමණීය වනසෙනසුන වන ඓතිහාසික පල්ලෙබැද්ද ග්‍රාමයේ පිහිටි සංකපාල රාජමහා විහාරස්ථානයේ පැවිදිව විදසුන් වඩා උතුම් විමුක්තිය ළඟා කරගත්ත. පසුව උන්වහන්සේ පුස්සදේව මහරහතන් වහන්සේ නමින් ප්‍රදේශය පුරා ප්‍රචලිත විය. එතැන් සිට පුස්සදේව රහතන් වහන්සේ සංකපාල විහාරයේහි වැඩවාසය කළ බවත් අපවත්වීමෙන් පසු එම ස්ථානයේදීම ආදාහන කටයුතු කරන ලද බවත් කියවේ. දැනට ආසන්න ගල් තලාවක මෙම සොහොනියයි පිළිගත හැකි ස්ථානයක් ඇත. සෙන්පතිතුමා සමග පැමිණි පිරිස වර්තමානයේදී මේ සංකපාල කඳු ශිඛරයේ නැගෙනහිර බැවුමේ පිහිටි ගල්බොක්කයයි නම් ගම්මානයේ තදිංචි කරව ඇති බව තමයි අපේ ඉතිහාස ශාස්ත්‍රයේ සඳහන් වෙන්නේ. එහිදී අපේ මේ පුස්සදේව සෙන්පතිතුමා මේ විහාරස්ථානයේ පැවිදිව මහරහත් භාවයට පත් වූ බවයි ඉතිහාසයේ ග්‍රන්ථවල සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ කරුණු මහා වංශය හා තුන් වංශයේ යන ග්‍රන්ථවල සඳහන් වෙලා නැහැ. ඒ තහවුරු වී තිබෙන්නේ මේ සංකපාල විහාරස්ථානයේ පිහිටා තිබෙනා වූ ශිලාලිපි වලින්. ඉතින් ඒ ශිලාලිපි කීපයක් නරවන්න අපට හැකියාවක් තියෙනවා. වර්තමානයේදී කොළඹ ගියාරේ ආනන්ද අපේ නායක හමුදුරන් වහන්සේගේ නායකත්වයෙන් අනුශාසකත්වයෙන් මේ විහාරස්ථානයේ ශීඝ්‍ර දිනුවක් ලබා තිබෙනවා.
ඒට හොඳම උදාහරණයක් මාගේ මේ පිටපසින් පෙන්වනා වූ සමාධි බුද්ධ ප්‍රතිමාව. ඒ වගේමයි එපමණක් නෙමෙයි මේ ඉදිරිපසින් භාවනා කුටි ඒ වගේම අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කරන ස්ථානයක ඉදිරියෙන් පවතිනවා. මෙම ඓතිහාසික සංකපාල කඳුවැටිය ප්‍රදේශයෙන් වර්තමානයේදී පුරාවිද්‍යා කැණීම් වලින් ලෙන් 14 පමණ සොයාගෙන තිබෙනවා. ඉන් ලෙන් 3ක පමණ බ්‍රාහ්මී අක්ෂර සහිත ලිපි තියෙන බවයි සඳහන් වෙන්නේ. ඉතින් අපිට ඉදිරියේදී ඒව නරඹන්න ලැබෙයි. සංකපාල කඳුවැටියේ දැනට සොයාගෙන ඇති ගල්ලෙන් සංඛ්‍යාව 14ක් පමණ වේ. කටාරම් කොටා සකස් කරන ලද ලෙන් 3ක බ්‍රාහ්මී අක්ෂරයෙන් නෙළන ලද ශිලාලිපි 3ක් දක්නට ඇත. ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ විසූ පුස්සදේව යෝධයාණන් සම්බන්ධ වූ ඓතිහාසික තොරතුරු ජනප්‍රවාද හා බෙහෙවින් ගැලපේ. ඉහතකී ශිලාලිපි වලට වම්පසින් පුස්සදේවගේ ප්‍රියතම ලාංඡනය වූ හක්ගෙඩිය කොටා ඇත. එසේද වුවත් සංග්‍රාම සූර ධනුර්ධර පුස්සදේවගේ දුන්නේ ලාංඡනය කොතැනකවත් දක්වන්නේ නැත්තේ හිංසාව පිණිස පවතින දුනුහි අහිංසක මාවතකට පිවිසි අවස්ථාවේ තවදුරටත් ලාංඡනයක් ලෙස තබා ගැනීම නුසුදුසු බැවිනයි නිගමනය කළ හැකිය. අනුරාධපුරයේ මුල් කාලයට අයත් වූ යතෝක්ත ලෙන් සමූහයෙන් 3ක් බුදුමැදුරු ලෙස සකස් වී ඇති බව දක්නට ලැබේ. එයින් බටහිරට මුහුණලා ඇති බුදුමැදුර ප්‍රමාණයෙන් විශාලය. දිගින් අඩි 78ක්ද පළලෙන් අඩි 34ක්ද උසින් අඩි 18ක් දූ මෙම 18 රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව නුවර යුගයට අයත්ය. කරතර ධර්මාරාම නාහිමියන් මෙම විහාරය කරවන්නට ඇතැයි විශ්වාස කළ හැකිය. තවද යතෝක්තලෙන් සමූහයට ඉහළින් පර්වතයක් මත ගොඩනගා තිබූ විශාල දාගැබක නටබුන් එහි හාත්පස දක්නට ලැබේ. එම නටබුන් මත නූතන යුගයේ සාදන ලද කුඩා චෛත්‍යයක් දැනට දක්නට ඇත.
මෙම ඓතිහාසික සංකපාල ශ්‍රී රාජමහා විහාරස්ථානයෙන් වර්තමානයේදී බ්‍රාහ්මී අක්ෂර සහිත ශිලාලිපි 3ක් සොයාගෙන ඇත. මේවා කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගිය බවක් පෙනේ. මින් පළමු ශිලාලිපියේ අර්ථය වන්නේ පුත්‍ර වූ පුස්සදේවගේ ලෙන සංඝයාට පූජා කරන ලදී යන්නයි. මෙම ශිලාලිපියේ මුල වචනය කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගිය බවක් පෙනේ. මැකීගේ වචනය ඔහුගේ පියාගේ නමයි. මහා වංශයේ සඳහන් වන පරිදි පුස්සදේවගේ පියා උත්පල නම් විය. පුස්සදේව ඥාතීන්ද සහිතව සිය පවුලම පල්ලෙබැද්දේ පදිංචිව සිටින්නට ඇත. ඒ බව දෙවන ශිලාලිපියෙන් පෙනේ. එහි තේරුම වනුයේ පුස්සදේවගේ පුත්‍ර වූ ගුත්තගේ ත්‍යාගය උල්ලෙන යන්නයි. තුන්වන ශිලාලිපියේ අර්ථය වන්නේ පුස්සදේවගේ හා ගුප්ත ගෘහපතියාගේ ලෙන සංඝයාට පරිත්‍යාග කරන ලදී යන්නයි. සංකපාල රජමහා විහාරයේ විනාශය සිදු වූයේ මුක්කරු නමින් මෙරටට පැමිණි ආක්‍රමණිකයන් නිසා බව කියවේ. ඔවුන් සංකපාල විහාරය විනාශ කර එහි තිබූ 18 රියන් ලෝහමය පිළිමය ගඟදියට ඇද දැමූ බවද, එය ඇදගෙන ගිය පාර පිළිම ඇද්ද ආර නමින්ද වර්තමානයේ හඳුන්වනු ලබන බව ජනප්‍රවාදයේ එයි. ඓතිහාසික ශ්‍රී සංකපාල රාජමහා විහාරයේ දෙවන යුගයේ ආරම්භ වූයේ කන්ද උඩරට රජ කළ ශ්‍රී රාජාධිරාජ සිංහ රජු දවසය. එකල අතිපූජ්‍ය කරතර ධර්මාරාම හිමි බරණැච ගබසත නමින් ප්‍රබන්ධයක් කරන ලද්දේ ක්‍රිස්තු වර්ෂ 1786 දීය. මෙනිරිඳු මෙතන නරඹාසිය සතිනිදුරා නෙවිරිඳු කිවිඳු කැල කෙලබන් පාසයුරා පිරිසිදු මෙනෙත් පල්ලේ බැත්ද ගම්වරා මෙයතිඳු හට පිදී මිහි පවතිනාතුරා. එම වර්ෂයේදීම සංකපාල විහාරස්ථානයේ සහිත පල්ලේ බැද්ද නින්දගමද එම රජු විසින් තුඩපතකින් සහ සන්නසකින් බාර දෙන ලද බව පෙනේ. මෙම පරිත්‍යාගයට පෙර ක්‍රිස්තු වර්ෂ 1783 දී කීර්ති ශ්‍රී කරතර ධර්මාරාම හිමියන්ට ශ්‍රී පාදස්ථානයේ නායක පදවියද, දකුණු සබරගමු පළාත් සහිත පහතරට සංඝනායක පදවියද, ශ්‍රී පාද පදවියට අයත් වේහැල්ලේ තඹසන්න සහ ඇද්දල ජෝඩුවද එහිදී රාජාධිරාජ සිංහ රජු විසින් පිරිනමා තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. ශ්‍රීපාද පදවිය ලැබී වර්ෂ දෙකකට පසු ක්‍රිස්තු වර්ෂ 1785 දී රාජසිංහ රජුගේ උදහසට ලක් වූ කරතොට නාහිමියන් සිරාරසියට පත්ව කටුගස්තර ගඟින් එතර ස්ථානයක අප්‍රසිද්ධ ජීවිතයක් ගත කරන ලදී. ධර්මාරාම ස්වාමීන් වහන්සේ එහි වැඩ සිටියදී එක කවියක් කවි 12ක් කියවෙන පරිදි අති දුෂ්කර නිබන්ධනයක් වූ බාරස්කාව ගර්භ චක්‍රය ප්‍රබන්ධ කර තමාගේ ගුරුවරයෙක්ව විසූ අත්තරගම රාජගුරු බණ්ඩාර අතර රාජාධිරාජ සිංහ රජු වෙත යවන ලදී. සකවසින්නෙක් දහස් සත්සිය දෙසෙව්වන ලක
ලක්කසිරි රාජති රාජ සිහ නිරි දුට සවන ටික රජුගුරු කෝල තම් රම් යතිරුවන සක කෙලෙමි බර කව් කෙබනම් අමුතුවන එවකට එහි සිටි ගිහි පැවිදි කිසිව පඬිවරයෙකුට එකී ප්‍රබන්ධය කියවීමටවත් තේරුම් කර දීමටවත් නොහැකි වූ බැවින් රජතුමා කරතර නාහිමියන් රාජසභාවට කැඳවාගෙන එන ලෙස ඇමතිවරයෙකු යැවීය. රාජසභාවට පැමිණි නාහිමියෝ තම කෘතියේ ඇති කවි තුනෙන් කවි 12ක් කියා ඒවායේ අරුත්තන මුනිගුණ වෙනුම වටහා දුන්හ. කරතට හිමියන්ගේ නිර්මාණ ශක්තියට හා පඬිත්වයට අතිශයින් පැහැදුණු රජතුමා ඒ හිමිහිරෙන් මුදවා පල්ලේ වැද්ද නින්දගම හා ශ්‍රී සංඝපාල විහාරයේද තුඩපතකින් හා සන්නසකින් ක්‍රිස්තු වර්ෂ 1786 දී පරිත්‍යාග කළේය. රහතන් වහන්සේලාගේ ඓතිහාසික ධාතු නිදන් කරපු චෛත්‍යයක්. වර්තමානයේදී මේ පරණ චෛත්‍ය නවීකරණය කරලා තියෙනවා. මා පෙරදී සඳහන් කළා වගේ සංකපාල කඳු ඇටි පිටින් තිබුණේ මනරම් පරිසරයේ ඉතා සුන්දර දසුනක් අපිට බලා ගන්න හැකියාවක් තියෙනවා මේ පෙර අසරට ගියාම. මාත් සමගින් යනවා.
මා ඔබට පෙරදී සඳහන් කළ කාරණේ මේ ස්ථානයේදී හොඳින් පසක් වන ඇති. මන්ද මා එසේ කියන්නේ මේ ඓතිහාසික සංකපාල ග්‍රාමයේ තිබෙනා වූ සුන්දරත්වය මේ ස්ථානයේදී අපිට හොඳින් දර්ශනය වෙනවා. ඔබට පෙනෙන ඇති මේ පසුන් ගන්ටාර තුනක් ඉවත්ව වර්තමානයේදී ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කරන්නා වූ ආවාසයක් පාලි දර්ශනය වෙනවා. ඓතිහාසික සංකපාල විහාරස්ථානයේ සුන්දරත්වය මේ ස්ථානයේදී හොඳින් දැක් ගන්න හැකියාවක් තියෙනවා. මේ පැත්තෙන් සංකපාල කඳුවැටි තිබෙන්නේ එහා පැත්තෙන් අපිට මනරම් කඳුවැටියක් දර්ශනය වෙනවා. මෙම ස්ථානයේ ඓතිහාසික බව හා සුන්දරත්වය පෙන්වන්නට තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැහැ. අපි අර පැත්තට ගිහින් බලමු. ඒ පැත්තේ ඉපරෙණි භාවනා කුටි කිහිපයක් තිබෙනවා. මායිකින් දැන් මේ ප්‍රවිෂ්ඨ වන්නේ ඒ භාවනා කුටි තිබෙන ස්ථානය. සඳහන් කරපු ඉපරෙන් භාවනා කුටිය. දුරාතීතයේදී ශෛලමය මේ භාවනා කුටිය 1985 දී පමණ ප්‍රතිසංස්කරණය කර විවෘත කරලා ලබනවා. ඓතිහාසික පැරණි භාවනා කුටිවලට මදක් ඔබ්බෙන් තිබී අපට පැරණි පර්වතයක් මත පිහිටි සිරිපතුලක සටහනක්ද හමු වුණා.
සංස්කරණය කරන ලද මා පෙර සඳහන් කළ පරිදි භාවනා කුටියක්. අපිට මින් ඉදිරියට ගමන් කරන්න හැකියාවක් නැහැ. මොකද මේ පුරා විද්‍යාරක්ෂිතයක්. තවත් මේ සංකපාල ඓතිහාසික කඳු ශිඛරයේ ලෙන් විශාල සංඛ්‍යාවක් වර්තමානයේදී සොයාගෙන තිබෙනවා. වර්තමානයේ මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද බෝධිමළුවේ රෝපණය සඳහා ගෙන විත් ඇති ඉන්දියාවේ ඓතිහාසික ආනන්ද බෝධියේ ශාඛාවකුයි මේ. මෙම ඓතිහාසික සංකපාල රජමහා විහාරස්ථානයේ සතර මහා දේවාලයන් තිබෙනවා. වර්තමානයේදී තන ලද ඒවා බලයක් යන සූදානම් වෙන්නේ. මේ ප්‍රවිෂ්ඨ වෙලා ඉන්නේ ඒ ඓතිහාසික සතර මහා දේවාලය. මේ ශ්‍රී දේවාලය, ඒ වගේම ශ්‍රී සමන් දේවාලය, ශ්‍රී පත්තින් දේවාලය, ඒ වගේම මේ පස්සේ ඔබට පෙනී ශ්‍රී කතරගම දේවාලය. ඉතින් මේවා මේ මොහොතේ වසා පැමිණ නිසා අපිට බලන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ශ්‍රීපාදස්ථානයේ නායක පදවිය දකුණු සබරගමු දෙදිසාවේ හා පහත රට්නායක පදවියද පල්ලෙබැද්දේ ගම්වරේ සහිත ශ්‍රී සංකපාල විහාරයේ අධිපති පදවිය යන තානාන්තර දරමින් පැල්මඩුල්ලේ පුරාණ මහා විහාරයේ වැඩ සිටින කල කරතොට හිමියන්ට ක්‍රිස්තු වර්ෂ 1787 දී දෙවන වරටත් රාජාධිරාජසිංහ රජුගේ උදහසර මුහුණ පාන්නට සිදුවිය. මේ නිසා අවසාන කාලයේ උන්වහන්සේ පහත් රට ගත කළ අතර එහිදී උන්වහන්සේ නිරතුරුව ලන්දේසීන්ගේ හා ඉංග්‍රීසීන්ගේ නොමද ගෞරවයට පාත්‍ර විය. මෙසේ දිගු කලක් තිස්සේ ධර්ම ශාස්ත්‍රාලෝකයෙන් ලක්දිව ඒකාලෝක කළා වූ අතිගරු කීර්ති ශ්‍රී කරතොට ධර්මාරාම නාහිමියෝ 92 වර්ෂයක් ආයුෂ්‍රී වින්දනය කොට ක්‍රිස්තු වර්ෂ 1827 ජූලි මාස 14 වන දින වේරගම් පිට විහාරයේදී අපවත් වී වදාළසේක. ශ්‍රී සංකපාල රජමහා විහාරස්ථානයේ ඉපැරණි ඉතිහාසය පිළිබඳව මෙහි වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එකතුලා ඉන්න අපේ හාමුදුරුවෝ උඩවල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති කොළඹ විහාර මහාවිද්‍යාලයේ අධිපති ශ්‍රී සංකපාල රජමහා විහාරාධිකාරී ශාස්ත්‍රවේදී කොළඹ විහාරයේ අපේ ආනන්ද හාමුදුරුවෝ වහන්සේ අවසරයි අපි මුලින්ම වහන්සේගෙන් දැනගන්න කැමතියි මේ ඓතිහාසික සංකපාල රජමහා විහාරස්ථානයේ ඉපැරණි ඉතිහාසය පිළිබඳව. සබරගම් පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමන් දේවාලයේ හැරුණු විට ඓතිහාසික සිද්ධාස්ථාන අතර තාමත් අද්විතීය ස්ථානයක් ගන්නා විහාරස්ථානයක් තමයි ශ්‍රී සංකපාල රාජමහා විහාරස්ථානය. මේ විහාරස්ථානයේ ඓතිහාසිකත්වයේ පිළිබඳව කතා කරනකොට අපිට අනුරාධපුර යුගයේ සිට නුවර යුගය දක්වා දිවයන මාර්ගයක් තියෙන්නේ. ඒ නිසා අනුරාධපුර යුගයේ දුටුගැමුණු රජ සමයේ දසමහයෝධින් 10 දෙනෙක් හිටියා. ඒ 10 දෙනාගෙන් කෙනෙක් වුණ බුද්ධදේව සෙන්පතියා මේ ස්ථානට පැමිණලා මහාන වෙලා රහත් භාවයට පත් වෙලා රහතන් වහන්සේලා 500ක් පමණ වැඩ වාසය කරපු රහත් භූමියක් ඇටියට මේ ස්ථානය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම ඉන් අනතුරුව රාජාධි රාජසිංහ රජ සමයේ නුවර යුගයේ කරතොට ශ්‍රී ධර්මාරාම නායක හාමුදුරන් වහන්සේ මේ විහාරස්ථානයේ පූජා කළ තියෙන සම්පූර්ණ. ඊට හේතුව කරතොට ධර්මාරාම නායක හාමුදුරුවෝ
යම්කිසි කරුණු රාශියක් නිසා කටුගස්සට නිවාසාදස්සියේ තබලා උන්වහන්සේ නිවාසාදස්සියෙන් නිදහස් වීම පිණිස වාර්ෂ කාව්‍ය නම් බර නම ගබසක කියන ඒ කවිය නිර්මාණය කළා. ඒ නිර්මාණය රජතුමාට තල්පත කළේලා ඉදිරිපත් කළාට පස්සේ ඒ රජතුමා ඒ තල්පත බලලා කවිකාර මණ්ඩපයට ඉදිරිපත් කළා මේ කවිය මොකද්ද. නමුත් මේ කවිය විස්තර කරන්න, තේරුම් කරන්න කිසි කෙනෙකුට බැරි වුණා. නැවත වාරයක් ආම්දුව ඉරාදස්සිය නිදහස් කරගෙන ඇවිල්ලා රජවාසලේදී මේ කවිය කිව්වට පස්සේ කියලා තේරුම් කළ දුන්නාට පස්සේ බොහොම සතුටටපත් වෙලා උන්වහන්සේලා පල්ලියේ පැත්තේ නින්දගම පූජා කළ බව සඳහන් වෙනවා. ඒ කවිය අන්තර්ගත වෙලා තියෙන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සියලුම පදයක් ගානේ සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ. ඉතින් ඒ නිසා උන්වහන්සේ නික්ලේශී භාවය ඔප්පු කරන්න ලියපු කවියක් නිසා රජතුමා ඉතාමත් ඉහළින් පැහැදිලා පල්ලියේ පැත්තේ ගම්මරය පූජා කළා. ඒ පල්ලියේ පැත්තේ ගම්මරය පූජා කළාට පස්සේ එන් අනතුරුව වර්තමානයේ දක්වාම මේ ස්ථානයේ පැවතගෙන ඉන්නේ ඒ සංඝ පරපුරට අයත් භික්ෂු මහා සංඝරත්නය. ඒ ඓතිහාසිකත්වයේ පිළිබඳව සඳහන් කරනකොට කරුණු කෙටියෙන් සඳහන් කරනවා නම් ඒ ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් අපේ හාමුදුරනේ මේ අතීතයේ ඉඳන් ඉරත් කාලයක් වර්තමානයේ දක්වා කරගෙන ආපු ඉදිරියට පවත්වාගෙන මේ ඓතිහාසික සංඝපාල රජමහා විහාරස්ථානයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපි මොකක්ද කියන්නේ? 1960 ගණන් වල පමණ අතුලාවේ ශ්‍රී ගුණරත්න නායක ස්වාමීන් වහන්සේ මේ ස්ථානට පැමිණිලා එතකොට මේක එච්චර ඉහළ මට්ටමක තිබිච්ච විහාරස්ථානයක් නෙවෙයි වල්ගිරි වෙලා කැලෑව විදිහට තිබිච්ච ස්ථානයක්. ඊට පස්සේ ලක්ෂමනීය පියගැට පෙළවල් හදලා චෛත්‍ය ඉදි කරලා විහාර මන්දිර සකස් කළා. ඉහළ මට්ටමින් මේ විහාරස්ථානය වෙනුම් පිදුම් කරන්න පුළුවන් තත්ත්වයට සකස් කළ දුන්නු උන්වහන්සේ. ඉතින් අනතුරුව අතුලාවේ ශ්‍රී චන්ද්‍රසිරි නායක ස්වාමීන් වහන්සේ ඒ වගේම මෑතකදී අපවත් වීවදාල පිරිසල්පත රතනසිරි ලොකු හඳුරන් වහන්සේ මේ විහාරස්ථානයේ දියුණු කිරීම සඳහා කටයුතු සංවිධානය කළ ක්‍රියාත්මක කළා. ඉන් අනතුරුව විශේෂයෙන්ම උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව වර්තමාන තත්ත්වය බාර අරගෙන මේ කටයුතු කරන්න මට සිද්ධ වෙලා තියෙනවා. මම විහාරාධිකාරී හාමුදුරන් හැටියට විශේෂයෙන් මේ විහාරස්ථානයේ මෑත යුගයේදී මම විශාල සංවර්ධන කටයුතු රාශියක් කළා තියෙනවා. පිළිම ගෙවල් හදලා දීලා තියෙනවා. ඒ වගේම පියගැට පෙළවල්, ඒ වගේම ගල් තොරන්, ඒ වගේම අටවිසි බුද්ධ කුටි සහිත බෝධි ප්‍රාකාරයක් මේ දවස්වල ඉදිරියෙන් පවතිනවා. ඒ හැම දෙයක්ම ඉෂ්ට කරන්නේ විශේෂයෙන්ම මේ පළාතට පැමිණෙන මේ විහාරස්ථාන දහස් සංඛ්‍යාත පැමිණෙන වන්දනාකාර බැතිමතුන්ගේ ලැබෙන ආධාරවල. ඉතින් අපේ හාමුදුරනේ මේ විශාල දුර ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මේ ඓතිහාසික විහාරස්ථානයේ වර්තමානයේ පවත්වාගෙන යාම හා නඩත්තුව කරගෙන යාම පිළිබඳව අපි උන්වහන්සේගෙන් දැනගන්න කැමතියි. සත්‍යම ආත්ම ගෙන යන්නේ මේ වන්දනාකාර බෞද්ධ ජනතාවගෙන් දානපතියන්ගෙන් ලැබෙන මුදල් වල. දැන් මේ වෙනකොට ලක්ෂ 30ක් 40ක් විතර වියදම් කරලා මේ අටවිසි බුද්ධ කුටි සකස් කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේක පවත්වාගෙන යන්න විශාල වශයෙන් මුදල් අවශ්‍යයි, අපිට ආධාර අවශ්‍යයි. ඒ නිසා මම ආරාධනා කරනවා ලංකාවාසී බෞද්ධ ජනතාවගෙන් මේ විහාරස්ථාන දියුණු පවුණු කරන්නට ඔබ හැම දෙනාගේම සහයෝගය ආධාර උපකාරය ලබා ගන්න දෙන්න. කොහොමද ස්තුතියි අපේ වහන්සේ නමස්කාර පොදුස්තුගේ ප්‍රකාශ කරන. ඉතින් බුදුගමනු මහරජතුමාගේ සමයේ ඉඳන් වර්තමානයේදී ඒ ප්‍රෞಢත්වයේ එලෙසම රැකගනිමින් පවත්වා ගනිමින් ගුවන්පුරයට මිනිපුරයට මිනිකටයක් බඳු අපේ මේ ඓතිහාසික සංඝපාල ශ්‍රී රජමහා විහාරස්ථානයේ වර්තමාන නඩත්තුවට ඔබට කළ හැකි දේවල් මේ ඉදිරියට පවත්වාගෙන යාමට ඔබට ඔබේ ආධාර ආදී අපේ මේ විහාරස්ථානයේ ලබා දෙන්න පුළුවන්. මොකද මෙය රත්නපුරේ පමණක් නෙවෙයි මුළු ලෝකයේම ඓතිහාසික ස්ථාන. ඉතින් මේ ඓතිහාසික ස්ථාන රැකගැනීමේ යුතුකම ඔබ සතුටුයි. මෙම ඓතිහාසික වූත් සුන්දර වූත් රමණීය වන සෙනසුන කැලිකසලාදීන අපවිත්‍ර නොකර ආරක්ෂා කිරීම ඔබගේ ගෞරවනීය යුතුකමක් ලෙස සැලකා මෙම පුණ්‍ය භූමිය පිරිසිදුව තබා ගැනීම ඔබ කරන මහඟු සමාජ මෙහෙවරක් වනු ඇත. ශ්‍රී සංකපාල විහාරයට උතුරු දෙසින් පිහිටි වැල්ලෑව ගමේ රත්නපුර හම්බන්තොට පාරට නුදුරෙහි ගල් තලාවක් මත ඉදි කළ වේදිකාවක් වෙයි. ඒ මත තරමක් විශාල චෛත්‍යයක් තිබුණු බවට වැදගත් නෂ්ටාවශේෂ සහ ජනප්‍රවාද ඒවට අගිතී ඇත.
මේ වූ කලි පුස්සදේව මහරහතන් වහන්සේ පිළිබඳ ස්මාරක චෛත්‍යයයි විශ්වාසයක් පවතී. අපි මේ ඉන්නේ ඓතිහාසික ගමනක අවසානයේ. ඓතිහාසික ශ්‍රී සංකපාල රාජමහා විහාරස්ථානයේ අද අපි උදෑසන සිටම මේ ඉතිහාසය ගවේෂණය කරනවා. ඓතිහාසික පසුබිම ගවේෂණය කරනවා. අපි මේ ඉන්නේ අවසානයේ. මේ ඔබට මම පසුපස පෙනෙන්නේ පුස්සදේව මහරහතන් වහන්සේගේ භස්මාවශේෂ තැන්පත් කර සාදෙල්ලස් සොහොන. මේ වර්තමානයේදී බොහෝ දෙනාගේ අඩුවෙන් අවධානය ලක්වන තරක් බවට පත් වෙලා තියෙනවා. මෙය රත්නපුර හම්බන්තොට මාර්ගයේ මහා මාර්ගයේ අසල පිහිටා තිබුණත් මේ බොහෝ දෙනාගේ අවධානය ලක් නොවන්නේ මේ විහාරස්ථානයේ සිට යම් දුරකින් තිබෙන නිසා. අප විහාරස්ථානයේ සිට නැවතත් රත්නපුර දෙසට යන ගමනේදී විහාරස්ථානයේ සිට මේ 500ක් පමණ දුරින් මෙම ඓතිහාසික ස්ථාන පිහිටා තිබෙනවා. ඉතින් මේ වර්තමානයේ නිදන් හොරු නීති විනාශ කළා. නමුත් මේ අතීත පෞරාණික දේවල් අනාගතයට රැක ගැනීම අනාගතයට උරුම කර දීම අපේ යුතුකමක්. ඉතින් තවත් ඓතිහාසික ගවේෂණයකින් මම හිතනවා සංකපාල රජමහා විහාරය පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. එහි ඓතිහාසික භාවය පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. ඉතින් මම මේ වැඩසටහන සමාප්ත කරන්න සමඩ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි. මෙම ඓතිහාසික ශ්‍රී සංකපාල රාජමහා විහාරස්ථානය දුටුගැමුණු මහා නරේන්ද්‍රයාණන්ගේ සමයේ සිට වර්තමානයේ දක්වා අනේක විද ප්‍රෞಢත්වයෙන් විරාජමානව පවතින අතර මෙම ඓතිහාසික උරුමය වර්තමානයේ පවත්වාගෙන යාමට මෙන්ම අනාගතයට උරුම කර දීමට ඔබට මෙම විහාරස්ථානයට නොමසුරුව ඔබගේ මුදල් පරිත්‍යාගය හා ආධාර ලබා දිය හැකියි. මෙවන් ලෝපතල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට දායක වීම ඔබ සිදු කරන මහඟු පුණ්‍ය කර්මයක් වනු නොඅනුමානයි.